පින්නතුනේ අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනේ අපේ මේ කය මේ විදිහට පවත්ව ගන්න මනා වූ බැඳීමක් තියෙන බව පැහැදිලි කරමි. විශේෂයෙන් අපි සඳහන් කළා මේ දේහය කියන එක එකට බැඳලා තියෙනවා කියලා. ඒ කොහොමද එකට බැඳලා තියෙනවා කියලා සඳහන් කළේ. මේ කය සීනි වැඩි වුණොත් ඒත් වේදනාවටපත් වෙලා මැරිලා යනවා. සීනි අඩු වුණොත් ඒත් වේදනාවටපත් වෙලා ඒත් මැරිලා යනවා. ඊළඟට රුධිර පීඩනයේ අඩු වැඩි වීමත් ඒ වගේම දෙයක්. ලුණු වාගේ දේවල් ශරීරයේ අඩු වැඩි වීමත් අන්තිමට ඒ වාගේ තැනකට බලපාන්න හේතු වෙනවා. එහෙනම් මේ කය මේ වාඩි කරවගෙන ඔය පවත්වනවා කියලා කියන්නේ විශ්මිත වූ බැඳීම් සමුදායක සමතුලිතතාවයක්. ඒක විශ්මිත බැඳීමක්. අඩු වැඩි වෙන්නේ නැතුව සමානව ක්‍රමානුකූලව පවතිනවා කියන එක ආන්ගේ විශ්මිත වූ සමතුලිතතාවයක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ කය අපි මේ විදිහට පවත්වාගෙන යන්නේ. පින්නතුනි, අපේ ජීවිතවල අපි කොයිතරම් දේවල් වෙනස් කරනවද? මාරු කරනවද? සමහර වෙලාවට පාවිච්චි කරන වාහනේ සමහර අය නම් මාසෙන් මාසෙට, තව සමහර අය අවුරුද්දෙන් දෙකින් තුනේ මේ ආදි වශයෙන් කාලෙන් කාලෙට පාවිච්චි කරන වාහනේ මාරු කරනවා. මාරු කරලා අලුත් වාහනයකට යනවා. අපි වතුර බීපු කෝප්පේ කීපාරක් මාරු කරලා ඇද්ද මේ ජීවිතේ මේ වෙනකොට? කෑම කාපු පිඟාන කීපාරක් මාරු කරලා ඇද්ද? පාදයට දාන සපත්තු දෙක, සෙරෙප්පු දෙක මේ වෙනකොට කීපාරක් මාරු කරලා ඇද්ද? මේ බොහෝ දේවල් මේ විදිහට අපි මාරු කළා. ඇඳුම් පැළඳුම් කොච්චර මාරු කළාද? අපේ ආභරණ කොච්චර මාරු කළාද, අලුත් කළාද? මේ දේවල් මෙහෙම මාරු කරපු අපි කවුරුවත් උපන්දා ඉඳලා අද වෙනකන් මේ ජීවිතේ කිසි දෙයක් මාරු කරලා නැහැ. බාහිර දේවල් ඔක්කොම මාරු කර පාවිච්චි කළා. හැබැයි මේ ජීවිතේ කිසි දෙයක් අද වෙනකන් මාරු කරලා පාවිච්චි කරලා නැහැ. එකම දේ එකම විදිහට අපි පාවිච්චි කරනවා. වාහනයක් නම් මගට ගිහිල්ලා නතර කරනවා. නැත්තම් එක දවසෙම ගිහිල්ලා හරි හැන්දෑවට ගෙදර ගිහිල්ලා හරි නවත්තනවා. නමුත් මේ කය ඇතුලේ පාවිච්චි කරන දේවල් හිතලා බලන්නකො හෘද වස්තුව පිළිබඳව. නවත්තලා විවේක දීලා තියාපු වෙලාවක් තියෙනවද? මව් කුසේ වර්ධනය වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකම්ම එකම දිගටම වැඩ කරනවා. මාරු කළෙත් නැහැ, විවේකයක් දුන්නෙත් නැහැ. වකුගඩු දෙක රුධිරයේ පෙරණ කටයුතු එක දිගටම ඒ විදිහටම කරගෙන යනවා. පෙනහල්ල එයාගේ කාර්යය එක දිගටම කරගෙන යනවා. මේකක්වත් නවත්තලා නැහැ. හැබැයි මෙහෙම කරගෙන යනකොට මේගොල්ලන්ටත් එක එක අපහසුතාවය තියෙනවා. අපි වාහනයක් කාලයක් පාවිච්චි කරනකොට සමහර ලාවට ඔය ඉන්ධන ගමන් කරන නාලවල විවිධ අවහිරතා තියෙනවා. එතකොට ගලවලා අපි ආපහු සැරයක් සුද්ධ කරනවා. හෘද වස්තුවේත් ඒ දේම කාලයක් යනකොට කරන්න වෙනවා. අපි කියනවා තෙල් බැඳිලා කියලා. කොලෙස්ටරෝල් හිර වෙලා කියලා. සමහර ඒවා සුද්ධ කරන්න එනවා, සමහර ඒවා අලුතෙන්ම දාන්න වෙනවා. ඒ කොව්ව කෙරුවත්
හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය නතර කළේ නෑ. එක දිගටම වැඩ. හැබැයි මෙහෙම වැඩ කරගෙන යන මේ හෘද වස්තුව කොයි වෙලාවෙ විවේක ගනීද කියලා අපි දන්නේ නැහැ. හෘද වස්තුව විවේක ගත්තා කියලා කියන්නේ මම මේ ජීවිතය අතහැරලා ගියා කියන එකයි. වකුගඩුව විවේක ගත්තා කියලා කියන්නේ අපිට මෙහෙන් යන්න වෙනවා කියන එකයි. නමුත් ඒ ඉන්ද්‍රියන්ට විවේක ගන්න හිතෙන්නේ නැතුව තාමත් වැඩ කරන්නේ ඒ ඉන්ද්‍රියන්ගේ තියෙන ප්‍රබලතාවයේ හින්දාමද? ඒකත් එහෙමයි. හැබැයි ඒවා එහෙම ශක්තිමත්ව ප්‍රබලව වැඩකරන්න මම පෙර සංසාරි කරගත්ත පුණ්‍ය ශක්තිය ලොකු උපකාරයක් කරලා තියෙනවා. ඒ පුණ්‍ය ශක්තිය යම් දවසක මගේ ෂය වෙනවද එදාට මම මෙහෙ දාලා යන්න යනවා. ඒක කවද වෙයිද කොතන වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මරණය කවද කොතන කොහොම කොයි විදිහට මම හොයාගෙන එයිද කියන කාරණාව අපි කවුරුවත් දන්නේ නැහැ. හැබැයි ඕන වෙලාවක ආපුවාවේ තමන් සූදානන්ද කියලා තමයි අහන්න ඕනේ. කොයි වෙලාවේ මරණය ආවත් සූදානම් වෙලා ඉන්න ඕනේ පිටත් වෙන්න. ලං වුණාට පස්සේ සූදානම් වෙන්න හැටියක් නැහැ. මොකද ටික ටික ලං වෙන්නේ අපි හුඟක් අඩපණ කරලා තියලා. එදාට නැගිටින්න බෑ. එදාට ඇවිදින්න බෑ. සමහර කෙනෙකුට කන් ඇහෙන්නේ නැහැ. තව කෙනෙකුට ඇස් පේන්නෙත් නැහැ. ඒ හින්දා ඒ කිට්ටු වෙලා නම් වැඩ කරන්න ලෑස්ති වෙලා හිටියොත් අපි හැමෝම පරාදයි කියලා තමයි කියන්න වෙන්නේ. ඒ හින්දා මරණය ඕනෑම වෙලාවක එන්න පුළුවන්. ඒක ඒකාන්තයි සත්‍යයි එනවමයි සූදානම් වෙලා ඉන්න එක තමයි නුවණට හුරු වැඩි. ඒ නිසා පින්නතනි අපි මේ ලෝකේ ජීවත් වෙනකොට බොහෝ දෙනා බොහෝ වෙලාවට අමතක කරන්න උත්සාහ කරන්නෙම මැරෙන එක. නොමැරෙනවා වගේ කටයුතු කරන්න තමයි දඟලන්නේ. සදාකාලිකවම මේ ලෝකේ ඉන්න වගේ තමයි අපි කටයුතු කරන්නේ. ඒ කියන්නේ තාම නිවැරදි අවබෝධයට ඇවිල්ලා නැහැ. තාම ධර්මයේ තේරුම් අරගෙන නැහැ. තවම බුදුරජාණන් වහන්සේට කීකරු වෙච්ච බවක් පේන්න තියෙන්නේ බොහොම අඩුවෙන්. නමුත් විය යුත්තේ භාග්‍යතුන් වහන්සේට නිවැරදිව කීකරු වෙලා මේ ධර්මයේ ජීවිතයට ගලපගෙන ලස්සන ධර්මානුකූල පිළිවෙතක් හදාගත්තාම තමන්ට මනා අනන්‍යතාවයක් මම බෞද්ධයෙක් කියන අනන්‍යතාවයේ තියෙන්න ඕනේ. බෞද්ධයන් වැඩ කරන්නේ මේ විදිහටය කියන ක්‍රියාපටිපාටියක් අපි ගාව තියෙන්න ඕනේ. එතකොටනේ දකින්න අය අපි ගාව අපි පිළිබඳව ලොකු පැහැදීමක් ඇති කරගන්නේ බෞද්ධ අය මෙහෙමයි. ඒ අය ප්‍රාණඝාත කරන්නේ. ඒ අය හොරකම් කරන්නේ නැහැ. ඒ අය වැරදි කාම සේවනය කරන්නේ. ඒ අය කවදාවත් බොරු කියන්නෙත් නැහැ. ඒ අය කවදාවත් රාරක බොන්නෙත් නැහැ. අන්‍ය ශාසනවල මිනිස්සුන්ට අපි පිළිබඳව මොන තරම් පැහැදීමක් ඇති වෙනවද? අපි පිළිබඳව මොන තරම් විශ්වාසයක් ඇති වෙනවද? බෞද්ධ කෙනෙක් ඒ ගෙදරකට ඇවිල්ලා ගියා කියලා අපේ ගෙදර නැති වෙච්ච අහවල් බඩුව අහවලාවත් ගත්තද කියලා එදාට ඔහු පිළිබඳව නම් කවදාවත් සැක කරන්නේ නැහැ. තමන්ගේ ගෙදරක කාමවස්තුන්ගේ විනාශ වීමක් සම්බන්ධයෙන් කවදාවත් එහෙම කෙනෙක් සැක කරන්නේ නැහැ. මොකද ඒ අය කවදාවත් තුන්වෙනි සිල්පදය උල්ලංඝනය කරන්නේ නැති බව හොඳට සහතික වෙලා තියෙන නිසා. එහෙමනම් අපේ අනන්‍යතාවය අපි හරියටම මේ ජීවිතය තුළ තහවුරු කරගන්නද කියන කාරණාවත් ආය හොයලා තහවුරු කරගන්න වෙනවා. අති ශ්‍රේෂ්ඨ වූ මනුස්ස ජීවිතයට නියම සාධාරණත්වයක් අපෙන් ඉෂ්ට වෙලා තියෙන්න ඕනේ. යමෙක් එහෙම කටයුතු කරලා තියෙනවා නම් අන්න එවන් අයට තමයි දුක නැතුව බය නැතුව මැරිලා යන්න පුළුවන්කම තියෙන්නේ. අපේ ජීවිතෙත් එතෙන්ට හදන්න අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. ඊළඟට පින්නතුනි අපි මේ ජීවිතයට මොනතරම් බැඳීමක් තියෙනවද? ඇල්මක් තියෙනවද? තව විදිහකින් කිව්වොත්
මේ ජීවිතය සම්බන්ධයෙන් මොන තරම් ලොකු තණ්හාවක් අපිට තියෙනවද? ජීවිතය සම්බන්ධයෙන්. අපේට හිතෙන්නේ නැද්ද ජීවිතය සම්බන්ධයෙන් ලොකු තණ්හාවක් අපිට තියෙනවා කියලා? මේ හුලං රැල්ල පිළිබඳව මොන තරම් තණ්හාවක් අපිට තියෙනවද? සමහර අය තර්ක කරනවා. චෝදනා කරනවා. ඇයි මේ හුලං රැල්ලක් දිහා බලාගෙන ඉඳලා කොහොමද සංසාරයෙන් එතර යන්නේ කියලා. ආනාපාන සති භාවනාව මේ ආශ්වාස කරන ප්‍රාශ්වාස කරන වාතයේ දිහා බලාගෙන ලබන අවබෝධයක් නේ. ඉතින් මිත්‍යා දෘෂ්ටිකයෙකුට තර්ක කරන්න පුළුවන් මේ හුලං රැල්ල දිහා බලාගෙන ඉඳලා කොහොමද නිවන් දකින්නේ කියලා. ඒ අයට තේරෙන්නේ මගේ මුළු සංසාරෙම මේ නාස්පුඩුව මුල තීරණය වෙලා තියෙනවා කියන එක. පින්නතුනි හිතලා බලන්නකො මොන බැඳීමක් තියෙනවද උතන කියලා. ටික වෙලාවක් හුස්ම ගන්නේ නැතුව ඉන්න උත්සාහ දරන්නකෝ. ආන් එතකොට තමයි තේරෙන්නේ බැඳීමේ තරම කොච්චරද කියලා. විවේකීව ඉන්න වෙලාවක උත්සාහ කරන්නකෝ හුස්ම ගන්නේ නෑ මම කියලා. කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද කියලා. වැඩි වෙලා ඉන්න දෙන්නේ නෑ. කොහොම හරි හුස්ම ගන්නවා. ඒකෙන් තේරෙන්නේ මොන බැඳීමක් මේ ජීවිතය සම්බන්ධයෙන් අපිට තියෙනවද මෙතන. එහෙනම් මේ හුලං රැල්ල යම් දවසක නතර වුණොත් එදාට කියන්නේ මැරුණ කියලා. මේ ආශ්වාස ප්‍රාශ්වාස දෙක නවතින තාක්කල් අපි මේ ලෝකෙ හොඳ හෝ නරක දෙක සමහර අය වැඩියෙන් නරක කරනවා, සමහර අය වැඩියෙන් හොඳ කරනවා, සමහර අය කලවමී කරනවා. කවුරු කොව්ව කරන්නෙත් මේ හුලං රැල්ල නවතින තාක්කල්. එය නවතින තුරු අපි කරගත්ත දේවල් අනුව සුගතියටද දුගතියටද කියන කාරණාව වෙනම තීරණය වෙලා තියෙනවා. එහෙනම් පුදුම බැඳීමක් තියෙන නිසා තමයි එක වතාවක් ආශ්වාස කරලා ඊළඟ වතාවේ ප්‍රාශ්වාස කරනවා. ප්‍රාශ්වාස කරලා නිශ්ශබ්ද වෙන්නේ ඊළඟට ආපහු සැරයක් ආශ්වාස කරනවා. ඒ ජීවිතයේ සම්බන්ධයෙන් තියෙන පුදුමාකාර බැඳීමක් සියුම් විදිහට අපිට පැහැදිලි කරන තැන. ඊළඟට පින්නතුනි ජීවත් වෙන්න යම් තණ්හාවක් අපට තියෙනවද? අන්න ඒ තරම්ම තණ්හාවක් ආශ්වාස ප්‍රාශ්වාස දෙකටත් තියෙනවා කියන කාරණාවයි මෙතන සඳහන් කරන්නේ. ආන් ඒ නිසාම සඳහන් කළා අපිච සබ්බං ආරෝග්‍යං නැවතද සියලු නිරෝගී භාවයන් ව්‍යාධි පරියෝසානං ලෙඩකින් තමයි අවසන් වෙන්නේ. සියලුම නිරෝගී භාවය ලෙඩකින් අවසන් වෙනවා. මිනිස්සු නිරෝගීව ජීවත් වෙනවා. ලෙඩක් හැදුන ගමන් නිරෝගීකම ඉවරයි. ඊළඟට තියෙන්නේ රෝගී බව. සියලු නිරෝගී භාවයන් ලෙඩකින් අවසන් වෙනවා කියලා සඳහන් කළේ ඒකයි. සබ්බං යොබ්බනං ජරා පරියෝසානං සියලුම තරුණ බව යෞවනය ජරාව විසින් අවසන් කරලා තියෙනවා. ජරාව කියන්නේ වයසට යෑමනේ. ක්‍රමක්‍රමයෙන් වයෝර්ධ බව ඒ පුද්ගලයාගේ යෞන් බව හිමීටම හොරාගෙන තියෙනවා. ඊළඟට සඳහන් කළා දුවන්ඩ පනින්ඩ ඇස් පේන්නේ කන් ඇහෙන්නේ මේ දේවල් හැම දෙයකම අහිමි බවක් අපිට තියෙනවා. පාදේ ආබාධයක් තියෙනවා නම් දුවන්න බැරුව යනවා. ඇහි ලෙඩක් තියෙනවා නම් බලන්න බැරුව යනවා. එහෙනම් මේ හැම දෙයකම තියෙනවා යම් දවසක අහිමි බවක්. ධනංජය කෝරව්‍ය රජුරෝ රට්ටපාල මහ ස්වාමින් වහන්සේට එක අවස්ථාවක සඳහන් කරපු කතාවක් මෙතන මතක් වෙනවා. ධනංජය කෝරව්‍ය රජුරුවන්ගෙන් රට්ටපාලයන් වහන්සේ අහනවා මහරජ ඔබතුමාගේ තරුණ කාලේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා සත්වයා ක්‍රමක්‍රමයෙන් අභාවයට යනවා. තමන්ට හිමි වෙලා තියෙන දේවල් තමන්ට අහිමි වෙලා යනවා.
තමන්ගේ යොවුන් බව තමන්ට මොහොතින් මොහොතින් මොහොත අහිමි වෙලා යනවා. රජ්ජුරුව අහනවා කොහොමද කියලා. රට්ටපාල මහතෙරුන් වහන්සේ කෝරව්‍ය රජ්ජුරුවන්ගෙන් අහනවා මහරජය ඔබතුමාගේ තරුණ කාලේ කොහොමද කියලා. ස්වාමීනී ඒ කාලේ ගැන නම් කියලා වැඩක් නෑ. මට පුදුම ශක්තියක් තිබුණේ. දුවන ඇත්තු පිටිපස්සේ එලවලා ගිහිල්ලා මං අල්ලනවා. දුවන අස්සයෝ පිටිපස්සේ එලවලා ගිහිල්ලා අල්ලලා මෙල්ල කරන්න තරම් හැකියාවක් මට තිබුණා. ස්වාමීනී ඒ කාලේ මම දුවපු හැටි. ස්වාමීනී මට හිතෙනවා ඒ කාලේ මට 이르දි තිබුණද කියලා. බලාගෙන ඉන්න මිනිස්සු හිතන්නේ කෝරව්‍ය රජුරු 이르දියෙන් යනවද කියලා. ඒ තරම්ම වේගයක් මට තිබුණා. මහරජය ඒක තාම තියෙනවද කියලා ඇහුවා. මොනව අහනවද ස්වාමීනි? දැන් මගේ පාය මන් තියෙන තැන නෙමෙයි පිහිටන්නේ. මං කකුල තියන්නේ වෙන තැනකට, කකුල නවතින්නේ තව තැනක. දැන් මට 80ක් වයසයි ස්වාමීනි. මහරජය එහෙමනම් ඔබේ යෝන් බව ජරාව විසින් ක්‍රමක්‍රමයෙන් අහෝසි කරලා තියෙන බව මනාව පැහැදිලි වෙනවා. රජුරවන්ට එතකොට තමයි කාරණාව තේරුනේ. ශිල්ප හොඳටම පුළුවන්, ඕනෑම දෙයක් කරන්න පුළුවන්. මහරජය දැන් කොහොමද? අනේ ස්වාමීනි මට දැන් එදා වගේ කටයුතු කරන්න බෑ. දැන් මං හරි වයසයි. එහෙමනම් පින්නතුනි මේ ශරීරය මොහොතින් මොහොත අභාවයට යනවා. ඒකයි සඳහන් කළේ ජරාව යෞන් බව අහිමි කරලා දාලා තියෙනවා. ඊළඟට මෙතන සඳහන් කළා යෞවනයේ ජරාව විසින් බිලිගෙන අවසන් දිරලා වයසට ගිහින් සබ්බං ජීවිතං මරණං පරියෝසානං සියලු ජීවිත මරණය විසින් අවසන් කරලා තියෙනවා. මෙතෙක් අපි ජීවත් වෙනවා මරුණ කියලා කියන්නේ ඒ ජීවිතයේ අවසන් වීමයි. එහෙනම් හැම ජීවිතයක්ම මරණය විසින් අවසන් කරලා තියෙනවා. ලොව සියලු වාසය කිරීම ජාතියානුව පැමිණිලා ජරාවේ තැවරිලා රෝගවලින් මැඩ පවත්වලා පාලනය කරලා මරණයෙන් ඉවත් කරලා දානවා සම්පූර්ණයෙන්ම කියලා සඳහන් කරනවා. යතාපි සේලා විපුලා නභං ආහච්ච පබ්බතා සමන්තා අනුපරියෙය්‍යුම් නිපෝතෙන්තා චතුද්දිසා. මරණ සතිය පිළිබඳව මේ ගාථා ටික සඳහන් කරන එක සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයත් මෙතෙන්ට කෙටියෙන් හරි සාකච්ඡා කරනවා නම් හරි වටිනවා. සංයුක්ත නිකායේ කෝසල සංයුක්තකයේ තියෙනවා පබ්බතූපම කියලා සූත්‍රයක්. පිනතුනි කොසල් රජ්ජුරුව බුදුරජාණන් වහන්සේ දකින්න දවසකට දෙපාරක්වත් අඩුම තරමේ යන රජ කෙනෙක්. සාමාන්‍යයෙන් රජෙක් ගමනක් යනකොට විශාල ආරක්ෂක පිරිසක් රජ්ජුරුවොත් එක්ක යනවා. ඉස්සරහට යොදුන් ගානක් පිටිපස්සටත් එහෙමයි. දෙපැත්තටත් එහෙමයි. යම් පුද්ගලයෙක් රජ්ජුරුවන්ට ඊතලයකින් විදිනව කියලා තීරණය කළොත් ඒ පුද්ගලයාට රජුට විදින්න නම් පහසු වෙන්නේ නැහැ. මොකද එයා විදින්න ඕනේ මේ ආරක්ෂක සෙනගට එහා පැත්තේ ඉඳලානේ. සාමාන්‍ය කෙනෙක් ශක්තිමත් නැහැ ඒ සෙනගට එහා පැත්තේ ඉඳලා විදින ඊතලයේ රජුරුව ගාවට එවන්න. මොකද ඒ තරම් විශාල ආරක්ෂක පිරිසක් ඉන්නවා. ඊතලයේ මග ඇවිල්ලා වැටෙනවා මිසක් රජු ගාවට යන්නේ නැහැ ඉච්චර ඈතට. හතර පැත්තෙම එහෙමයි. හැබැයි සඳහන් කරනවා කොසල් රජුරුව බුදුරජාණන් වහන්සේ දැක වැඳ පුදා ගන්න යනකොට ඒ තරම් ලොකු පිරිවරක් අරගෙන යන්නේ නැහැ කියලා. හේතුව විවේකයට කැමති භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්න විහාරය
මේ තරම් ලොකු පිරිසක් අරගෙන ගියාම කලබල වෙනවා. උන්වහන්සේලා කලබල වෙනව නෙමෙයි. නමුත් මිනිස්සු එක්කෙනෙක් ඉන්නවට වඩා දෙන්නෙක් එකතු වුනහම කතාව දෙන්නෙකුගේ කතාවට වඩා හරි ලොකුයි 10කගේ කතාව. මෙතන 10 ගණනක් එකතු වුනහම ඒ භූමියේ අය ಗುಣ පුරන්නන්ට වසන්ඩ හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා එක්ක යන්නෙත් නැහැ. අනික ළඟ වැඩ ඉන්නේ. ඒ හින්දා එක්ක යන්නෙත් නැහැ. ළඟයි ජේතවනාරාමයට. ඒ නිසා හොරු පිරිසක් කල්පනා කළා රජ්ජුරුව බුදුන් දකින්න යන වෙලාවේ විදල මරමු කියලා. මේ හොරුන්ට අමතක වුණාද කොහෙද? ජම්බුද්දීපයේ ඉන්න මහා සටන්කාමීන්ගෙන් එක්කෙනෙක් මේ කියලා. මුළු ජම්බුද්දීපයේට මහා සටන්කාමීන් කී දෙනාද හිටියේ? 3 දෙනයි. ඒ සටන්කාමීන් 3 දෙනාගෙන් එක්කෙනෙක් තමයි මේ යන්නේ. කවුද සටන්කාමීන් 3 දෙනා? කොසල් රජ්ජුරුවයි, මහා ලිලිච්ඡවි සහ බන්දුල මල්ල. එකම පන්තියේ ඉගෙන ගත්ත සම වයස්කරුවෝ 3 දෙනා. දැන් හොරු ලෑස්තිය විදලා මරන්න. ඒගොල්ලෝ රජ්ජුරුවන්ට විදින්න කලින් කාරණාව රජ්ජුරුවන්ට ආරංචි. ඒගොල්ලොන්ට විදින්න හම්බ වෙන්නේ රජ්ජුරුවන්ගේ බලමුළුවක් වෙනම ගිහිල්ලා මෙතන හොරු 500ක් හිටියා. හොරු 500 දෙනා මල්ලගත්තා. අල්ලගෙන රජු ඉස්සරහට අරන් ආවා. අරන් ඇවිල්ලා ඉදිරිපත් කරාම රජුරු ඒගොල්ලන්ට නිසි දඬුවම් පැමිණෙව්වා. මොකද්ද දුන්න දඬුවම? උල් 500ක් ගෙනල්ලා පාර දෙපැත්තේ හිටෙව්වා. 500 දෙනාම උල තිබ්බා. මේ පැත්තේ ඉන්න කෙනා මේ පැත්තේ ඉන්න කෙනාගේ මූණ බහා බලාගෙන ඉන්න විදිහට තමයි උල තියලා තියෙන්නේ. 250 දෙපැත්තට වෙලා මූණෙන් මූණ බලාගෙන ඉන්නවා. උල උඩ ඉඳවල. මේ කටයුතු කරලා ජේතවනාරාමයට යනකොට සෑහෙන්න වෙලා ගියා. වෙනදා උදේම යනවනේ. බුදුරජාණන් වහන්සේ අහනවා මහරජේ කොහේ ඉඳලාද මේ දවල් වෙලා කියලා. ස්වාමීනි හොරු 500ක් උල තියලා ආවා කියලා කියන්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේත් එක්ක? එහෙම කියන්න බෑ. නමුත් රජ්ජුරුව දන්නේ නැද්ද මොකද්ද කරලා ඇවිල්ලා තියෙන්නේ කියලා? රජ්ජුරුව දන්නවා. සඳහන් කරනවා මහරජ මම වගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්නකොට මේ තරම් පව්කාර වැඩක් කළේ ඇයි කියලා ඇහුවොත් එහෙම එතනින් එහාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන බණපද කුසල රජුරවන්ට තේරෙන්නේ නැහැ කියලා. මේ කියපු කතාවත් එක්ක. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ එහෙම අහන්නේ නැහැ. මේ වෙලා ගිහිල්ලා ආවේ කොහෙ ගිහිල්ලාද? රජුරු කියන ස්වාමීනි මේ පෘථුවියේ රජකම් කරන ඔටුනු දරන පංචකාම සම්පත් භුක්ති විඳින බොහෝ රාජකාරී තියෙන අපි වගේ ශාස්ත්‍රීය රජවරුන්ට පැවරිච්ච යම් රාජකාරියක් තියෙනවා නම් ඒ රාජකාරිය ඉවර කරලයි මම ආවේ. රජුරු බොරුවක් කියවද? රාජකාරියක් ඉවර කරලා ගිහිල්ලා තියෙන බොරු කියන්නේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ රජුරුවන්ගෙන් අහනවා මහරජ ඊටාම විශ්වාසදායක පුද්ගලයෙක් ඇවිල්ලා ඔබට කියනවා මහරජතුමනි නැගෙනහිර පැත්තෙන් අහස තරම් උස විශාල පර්වතයක් පෙරලි අපි ඉන්න පැත්තට එනවා. බටහිර පැත්තෙනුත් එක්කෙනෙක් ඇවිල්ලා කියනවා බොරු කියන අය නෙමෙයි මේ. බටහිර පැත්තෙනුත් ඒ වාගේ පර්වතයක් එනවා. උතුරෙනුත් එනවා, දකුණෙනුත් එනවා. ඊ타ත්ම විශ්වාසවන්ත කටයුතු පුද්ගලයෝ මේ කියන්නේ. මහරජා එහෙම දැනගත්තොත් මොකද කරන්නේ? ඉස්සරහිනුත් එනවා, පස්සෙනුත් එනවා, දෙපැත්තෙනුත් එනවා. අහස තරම් උස ගව් ගානක් දිග පර්වත. ඒ පර්වත නිකම්ම පෙරලි එනවද? ඒ ප්‍රදේශයේ තියෙන ගස් කොළන් ජීවිත සියල්ලම සුණු විසුණු කරගෙන එන්නේ. මහා හඬක් නගාගෙන එන්නේ. ස්වාමීනි මොනව කරන්නද? කුසල චර්යාවේ සමචර්යාවේ හැසිරෙනව ඇර වෙන කරන්න නම් දෙයක් නෑ ස්වාමීනි.
දැන් මොහොතින් හතර පැත්තෙම වට කරලා ඉන්නේ පර්වතවලින්. තව ටික වෙලාවකින් තලාගෙන පොඩි කරගෙන යනවා. ඒක දැන මොකද කරන්න කියලා අහන්න. පින් කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ ස්වාමී. එතකොට දැන් කොහොමද පිළිගන්නේ පර්වත එනවා කියලා? විශ්වාසවන්ත කටයුතු 4 දෙනෙක් කියපු නිසා පිළිගන්නම වෙනවා. එතකොට පින්නතුනි ඒ 4 දෙනාට වඩා විශ්වාස නැද්ද බුදුරජාණන් වහන්සේ? ඊට වඩා කී වාරයක් අපිට භාග්‍යතුන් වහන්සේ විශ්වාසද? මේ පර්වත 4 පැත්තෙන් එනවා කියලායි කිව්වේ. බුදුරජාණන් වහන්සේ මොකක්ද අපිට දේශනා කළේ? ගත වෙන මොහොතක් පාසා 4 පැත්තෙන් නෙමේ හාත්පසින්ම මරණය අපි හොයාගෙන එනවා කියලා. පර්වතවලින් යට වෙලා මැරෙනවා. ඒ මැරෙන්න කලින් කුසල චර්යාවේ සමචර්යාවේ හැසිරෙන්න ඕනේ. එහෙනම් 4 පැත්තෙන් නෙමේ හාත්පසින්ම මරණය අපිව වට කරලා තියෙන වෙලාවේ එහෙනම් මොනවද කරන්න ඕනේ? ඒත් අපි කුසල චර්යාවේ සමචර්යාවෙම වහ හැසිරෙන්න ඕනේ. ඔබ මම අපි සියලුම දෙනාගේම ජීවිත මරණය වට කරලා තියෙනවා. නමුත් අපි කුසල චර්යාවේ සමචර්යාවේ හැසිරෙනවද කියන එක තමයි ආපහු අහන්න වෙන්නේ. අර පුද්ගලයා සැක නැහැනේ විශ්වාසවන්ත කටයුතු කෙනෙක් කියලා තියෙන්නේ. පින්නතුනි අපිට හාත්පසින්ම මරණය අපිව වට කරලා කියලා කීවේ බුදුරජාණන් වහන්සේ. අර පුද්ගලයා විශ්වාස නොකලත් බුද්ධ වචනේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. හාත්පසින්ම මරණය වට කරලා ඉන්නේ. එහෙනම් අපි ළඟ වැඩියෙන් තියෙන්න ඕනේ කුසල්. මොකද ඔහු වට කරලා ඇවිල්ලා කොහෙන් කොයි වෙලාවෙ පහර දෙයිද කියන කාරණාව දන්නේ නැති හින්දා. රජුරවන්ට මේ කාරණා ටික පැහැදිලි කරලා දුන්නා. රජුරු ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි එහෙමයි ස්වාමීනි එහෙමයි. ස්වාමීනි යම් රජෙක් මාත් එක්ක සටනට ආවොත් ඇත්තුන්ගෙන් කරන යුද්ධයක් එළඹුණොත් ඇත්තුන්ගෙන් ඇත්තු යොදවලා යුද්ධ කරන්න මට පුළුවන්. අස්සයෝ එකතු කරගෙන කරන යුද්ධයකට ආවොත් අස්සයෝ එකතු කරගෙන යුද්ධ කරන්න පුළුවන්. මිනිස්සු එකතු කරගෙන කරන යුද්ධයකට ආවොත් කොහොමත් යන්න පුළුවන්. ස්වාමීනි සමහර යුද්ධෙට එන අයගෙන් අහන්න පුළුවන් මොකටද යුද්ධ කරන්න එන්නේ? මොනවද ඕනේ? ඒ අය කිව්වොත් රාජ්‍ය කොල්ල කණ්ඩායම් ඕනේ කියලා. ස්වාමීනි මහ පොළොව යට තියෙන සීමාවක් නැති ධන සම්පත් මට ඒ අයට අරන් දෙන්න පුළුවන්. ස්වාමීනි මහ පොළොව යටත් ධනය තියෙනවා. අපේ මාලිගාවල් වල පසිම්බු වෙල දාලා උඩ එල්ලලක් තියෙනවා ධනය. ඉල්ලන්නේ කහවණු 1000ක්ද කහවණු ලක්ෂයක් දීලා පිටත් කරන්න පුළුවන් තරම් වත්කම් තියෙනවා. කහවණු 1000ක් ඉල්ලන කෙනාට කහවණු ලක්ෂයක් දීලා යවන්න පුළුවන්. ඒ වුණාට මං ගාවට ලං වෙච්ච මාරයා ගාවට කහවණු කෝටි ගාණක්වත් දුන්නට මාරයා යන්නේ නැහැ. මාරයාත් එක්ක යුද්ධ කරන්න පුළුවන්ද? මාරයාත් එක්ක යුද්ධ කරන්නත් බෑ. මාරයාත් එක්ක එකඟතාවයක් තියනවද? මාරයාත් එක්ක එකඟතාවයකුත් නැහැ. මාරයාත් එක්ක ගිවිසුමකුත් නැහැ. හරිම ඍජුයි. යම් පුද්ගලයෙකුගේද පින අහවර මාරයා ඔහු ළඟ ඇති. යම් අල්ප මාත්‍ර හෝ කුසල ශක්තියක් තවම රැඳෙනවා නම් තාම ගන්න බෑ. ඒ කුසල ශක්තිය ඉවර වෙනවත් එක්කම මාරයා විසින් අපි ග්‍රහණයට ලක් කරනවා. පබ්බතූපම සූත්‍රයේ තමයි මේ කෙටියෙන් සඳහන් කළේ. ආන්ගේ හින්දා වැඩියෙන් පින් කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ අනුදැනව දාලා. ඒ සූත්‍ර දේශනාවේ තමයි පින්නතුනි මේ ගාථා රත්නේ තියෙන්නේ. යථාපි සේලා විපුලා නභං ආහච්ච පබ්බතා සමන්තා අනුපරියේයුම් නිපෝතෙන්තා චතුද්දිසා. 4 දිසාවෙන්ම අහස උසට තියෙන පර්වත පෙරලි එනවා නම් අපි ඉන්න දිහාවට අපි මොනවද කරන්න ඕනි කියන කාරණාව අහනවා. පින්වතුනි මේ සඳහන් කරන පබ්බතූපම සූත්‍රයේ ඒ සූත්‍රය
මරණය මොනතරම් ඉක්මන්ද කියන කාරණාව අපි තුළ තහවුරු කරවන්නත් ඒක කොයි තරම් විශ්වාසවන්ත කෙනෙක් උත්තම රතනයක්ද අපිට කියලා දුන්නේ කියන කාරණාවත් මනාව තහවුරු කරලා සඳහන් කරලා තියෙනවා. ධම්මචර්යාය කුසල චර්යාය පුඤ්ඤ කිරියාය කුසල කිරියාය මරණයේ ඒ තරම් වේගෙන් අපි ගාවට එනවනම් ධම්මචර්යාය සමචර්යාය පුඤ්ඤ කිරියාය කුසල කිරියාය ධර්මචර්යාවේ සමචර්යාවේ හැසිරෙන්න ඕනේ. නිරන්තරයෙන් කුසල් රැස් කර ගන්න ඕනේ. රජ්ජුරුවන්ගේ කතාව අනුමත කරලා බුදුරජාණන් වහන්සේ විශේෂ ගාථා රත්නයන් ගණනාවක් මේ වෙලාවේ දේශනා කොට වදාලා. ඒවං ජරාච මච්චූච අදිවත්තන්ති පානිනෝ මේ ජරාව සහ මරණයේ ප්‍රාණීන්ගේ හිසට ඉහලින් තමන්ව යට කරගෙන යන්න නිරන්තරයෙන් එනවා. ජරාව සහ මරණය සියලුම සත්වයන් යට කරගෙන යන්න නිරන්තරයෙන් වෙනවා. කත්තියේ බ්‍රාහ්මණයේ වෙස්සේ සුද්දේ සියලුම ශස්ත්‍රයන්ට බ්‍රාහ්මණයන්ට සිටුවරුන්ට ශුද්‍රයන්ට ඒක එහෙම්මම වෙනවා. ජාති භේදයක් නැහැ, ආගම් භේදයක් නැහැ, කුල භේදයක් නැහැ, ගෝත්‍ර භේදයක් නැහැ. ජරාවයි මරණයයි දෙන්න ඕනම කෙනෙක් යට කරලා දානවා. න කිංචි පරිවජ්ජේති කිසි කෙනෙක් ඉතුරු කරන්නේ නැහැ. සබ්බ මේ වාබී මද්දතින් සියලු දෙනාම මර්ධනය කරනවා. නත්ති හත්ති නං භූමින රතානං නපත්තියා. ඇත් සේනාව භූමිය රත සේනාව පාබල සෙනග න චාපි මන්ත යුද්ධේන සජ්ජේතුන් ධනේනවා මන්ත්‍ර යුද්ධයෙන් සාකච්ඡාවෙන් හෝ ධනයෙන් දිනවන්න පුළුවන්කමක් නෑ. පිනතින මෙතන සඳහන් කරන්නේ ඇත් සේනාවෙන් රත සේනාවෙන් අශ්ව සේනාවෙන් පාබල සේනාවෙන් මාරයා දිනන්න බෑ. මන්ත්‍ර කියලා මාරයා දිනන්න පුළුවන්කමක් නෑ. ඉගෙනගත්ත ශිල්ප ගැන කියලා මාරයා දිනන්න පුළුවන්කමක් නෑ. මාරයත් එක්ක අපිට සාකච්ඡා පවත්වන්න පුළුවන්කමකුත් නෑ. අපි ටිකක් කතා කරලයිමු, ටිකක් සාකච්ඡා කරමු. දැම්ම මම ගෙනියන්න වටිනවද? මම මෙහි ඉන්න ඕන කෙනෙක්ද? එහෙම සාකච්ඡා පවත්වන්න පුළුවන්ද? මාරයත් එක්ක එහෙම කරන්න පුළුවන්කමකුත් නෑ. අපි ගාව තියෙන කෝටි ගාණක් සල්ලි දුන්න කියලා මාරයා සල්ලි අරන් ආපහු යයිද? එහෙනම් ඒ සල්ලි වලින් ඇති වැඩකුත් නෑ. ඒ නිසා තම දියුණුව දකින්නා වූ පණ්ඩිත පුජ්‍යලයා මේ එකකින්වත් මරණය දිනන්න බැරි නම් තමන්ගේ දියුණුව කැමති පණ්ඩිත වූ පුරුෂයා බුද්ධේ ධම්මේච සංඝේච දීරෝ සද්දං නිවේසයේ හැම වෙලාවෙම තුනුරුවන් ඇසුරු කරනවා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් වීර්ය සම්පන්නව වාසය කරනවා. ඒ තමයි ප්‍රඥාවන්තයෙක් ස්වභාවය. යෝ ධම්මචාරී කායේන වාචාය උදචේත කායේන වාචාය උදචේතසා යමෙක් ධර්මෙහි හැසිරෙනවා නම් කයෙන් වචනයෙන් සිතෙන් ඉදේවනං පසංසන්ති පච්ච සග්ගේ පමෝදති මේ ලෝකයේ ප්‍රශංසා කරනු ලබනවා පරලොවත් ස්වර්ගයෙහි අතිශයින්ම සතුටු වෙනවා. යම් කෙනෙක් තුනුරුවන් භජනය කරනවා නම් සිතෙන් කයෙන් වචනයෙන් යහපත් දේවල්ම කරනවා නම් ඒ පුජ්‍යලයා පිළිබඳව මේ ලෝකෙ මිනිස්සු අතර ලොකු ප්‍රශංසාවක් තියෙනවා. තුනුරුවන් ඇසුරු කරනවා කියලා කියන්නේ මනාව තෙරුවන් සරණ ගිහිල්ලා කියලා කියන්නේ ඒ පුජ්‍යලයා නිවැරදිව පන්සිල් රකින්න කෙනෙක් වෙනවා. මනාව පන්සිල් ආරක්ෂා කරගෙන සමාජයට යහපතක් කරමින් තමන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන මේ ගුණවත් පුරුෂයන්ට කවුරුවත් චෝදනා කරනවද?
කවුරුවත් බනිනවද? ඔවුන් හරියට ලෝකෙට දල්ලපු පහන් සිලවල් වගේ. ඇයි ඔවුන් ලෝකෙට පහන් සිලක් වගේ වෙන්නේ? ඇයි තෙරුවන් සරණ ගිහිල්ලා මනාව පන්සිල් රකින්න කෙනෙකුට යම් කෙනෙක් ගිහිල්ලා බත් හැන්දක් දුන්නොත් එහෙම බත් හැන්ද දුන්න කෙනාට ලාභද පාඩුද? ඒ පුජ්‍යලයට ලැබෙන ලාභය තමයි මතු අනාගතයට උපදින ආත්ම අසංකේයක කෑම හිග නැහැ. සුළුපටු ලාභයක්ද? බෙහෙත් දුන්නහම අනාගත ජීවිත අසංකේයක බේත් හේත් හිග නැහැ. වස්ත්‍ර දුන්නහම වර්ණ සම්පත් වස්ත්‍ර සම්පත් මේ ඔක්කොම ලැබෙනවා. එහෙනම් තිසරණ තියෙන පන්සිල් රකින්න කෙනා ලෝකයා සුවපත් කරන ලෝකය ආලෝකමත් කරන පහන්සිලක් කියලා කියන වචනේ වැරදිද? ආන් එහෙනම් මෙතන සඳහන් කළා මේ ලෝකෙත් ප්‍රශංසා කරනු ලබනවා, පරලොව ස්වර්ගයෙහි අතිශයින්ම සතුටු වෙනවා. අන්න ඒ නිසා පින්නතුනි මරණය එනතුරු බලාගෙන ඉන්නේ නැතුව හැම වෙලාවෙම අපි උත්සාහ කළ යුතුයි ධර්මෙහි හැසිරෙන්න, කුසල් වඩන්න, අකුසල් දුරලන්න. මරණය ලං වෙන්න පින් කරන්න ලෑස්ති වුණාට ඒ කාරණාව ඒ තරම් සම්පූර්ණ වෙන්නේ නැහැ. අද කරන්න පුළුවන් පින්කම් හෙට කරන්න බැරුව යනවා. එහෙනම් මරණය ලං වෙන්න ඉස්සරලා පින් කරන්න ඕනේ. මරණය ලං වුණාම බණ අහන්න ගියාට ඇහෙන්නේ නැහැ. කන් ඇහෙන්නේ. හිත වික්ෂිප්තයි, තේරෙන්නේ නැහැ. වික්ෂිප්ත වුණේ සීලයක් නැති නිසා. ඇවිදගෙන ගිහිල්ලා පින්කම් කරන්න බෑ. කකුල් දෙක වළංගුනේ. ධර්ම ගෞරවයෙන් බණ අහන්න ඉඳගෙන ඉන්න බෑ. කොන්ද වළංගුනේ. බණ ඇහුවත් නිදාගෙන. ලෙඩෙක් නිසා කමක් නැහැ. නමුත් ඒකවත් හරියට වැටහෙන්නේ නැහැ. වැටහුණා කියලා චෛත්‍ය මළුව අතු ගාහම කොච්චර කුසල්ද? බෝමළුවේ ඇමදුවහම මොනතරම් පින්ද? සංසාරේ ප්‍රඥාව ලබන්න කොයිතරම් හේතු වෙනවද? දැන් මේ කරුණ අහගෙන හිටියා කියලා දැන් නැගිටලා ගිහිල්ලා අමදින්නද? මොන තරම් දුකක් ਸੰతాපයක් හිතේ තියාගෙන මැරෙන්නද? මට මේ දේවල් කරගන්න බැරි වුණා. මෙහෙම කරගත්තා නම් මං කොහොම ප්‍රඥාවන්ත වෙයිද? මං කොහොම ඥානවන්තයෙක් වෙයිද? නමුත් දැන් කාලෙ ගිහිල්ලා ඉවරයි. අන්න එතෙන්ට එනකන් ඉන්නේ නැතුව මනාව ධර්මයේ සමග ජීවත් වෙලා ධර්මෙහි හැසිරීලා මේ ජීවිතේ හැම පැත්තෙම පෝෂණය කරන්න. එදාට මරණ මංචකේ අහන්න ලැබුණාම මලු පෙත් මං ඇමදුවහම මෙන්න මෙහෙම ආනිසංස තියෙනවා කියලා සතුටින් නෙමෙයිද මැරෙන්නේ? සුගතියක ගිහිල්ලා උපදිනවා. මං එදාට ලොකු ප්‍රඥාවන්තයෙක්. සුවඳ පූජා කරාම මෙහෙමයි හිතෙනවා මං සුවඳ මල්ම කොයි තරම් නම් පූජා කළාද කියලා. එහෙනම් ඒ උපදින ආත්මෙත් හරි කැමති ශිෂ්‍යත්ව පාස් කරන්න. සාමාන්‍ය පෙළ පාස් කරන්න. විශ්වවිද්‍යාලවල යන්න. ඒ තැන්වලත් ප්‍රධාන පෙළේ උගතුන් බවට පත් වෙන්න. ආචාර්යවරු, මහාචාර්යවරු බවට පත් වෙන්න. එක එක්කෙනාගේ තියෙන හීනනේ. නමුත් ඒ පුජ්‍යලයාගේ ප්‍රඥාවේ තියුණු බව නිසා තමයි ඒ තැන්වලට ගියේ. නමුත් මේ කරලා තියෙන පින්කම් එක්ක මට ඊට වඩා උසස් තැනකට යන්න පුළුවන් කියලා හිතෙනකොට අර මරණ මංචකේ ඉන්න පුජ්‍යලයට මොන තරම් සතුටක්ද? දන් දීලා තියෙන හැටි කල්පනා කරනකොට මේ ශාසනයේ මෙහෙම දන් දීලා තමයි අපේ ශාසනයේ කතා කරන මහ ධන කුවේරයෝ බිහි වෙලා තියෙන්නේ කියලා. එහෙනම් එහෙම තැනට යන්න මම පින් කරලා තියෙනවා. එහෙම පින් කරපු නිසා මං සංසාරේ ඒ කුසල් භුක්ති විඳිමින් ලක්ෂ ගණන් කෝටි ගණන් ආවත් මං ඒ අයට දන් දෙනවා කියලා හිතලා සතුටටපත් වෙනවා. ආන් එහෙම සතුටු වෙන්න පුළුවන් ජීවිත හැම වෙලාවෙම පින්නතුනි ගොඩනගන්න ඕනේ. ධර්ම දේශනාවට තියෙන වෙලාව ඉවර වෙලා නිසා අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. ඉදිරියට කරුණු කාරණා ටික අපි සාකච්ඡා කරන්න ඉඩ කඩ ඉතුරු කරලා